අයිබෝවන් සුබදෑසනක් ප්‍රාර්ථනා කරන ඔබ සැමට අගෝස්තු 12 වෙනිදාද බදාදා වෙනද වගේම අයිබෝවන් සුබ දවසක් අපේ වැඩසටහනින් වෙනදට වඩා ටිකක් වැඩිපුර වෙලාවක් ඔබට පුවත්පත්‍ර තොරතුරු ගෙනට අපේ සූදානම් අද බොහොම සුවිශේෂී දවසක් අපේ රටට නව කැබිනට් දිවුරුම් දීමට නියමිතයි අද උදෑසන ශ්‍රී දළදා මාලිගාවේ මගුල් මඩුවේදී ඒ වගේම ඊයේ දිනේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සිය වැඩ කටයුතු ආරම්භ කළා. ඉතින් ඒ පිළිබඳවත් තවත් බොහොමයක් තොරතුරු ඔබට කියන්නට අපේ සූදානම් අදත් වෙනද වගේම සිංහල ඉංග්‍රීසි පුවත්පත්වල මුල් පිටුවල වගේ මෑතුල් පිටුවල සඳහන් වැදගත් තොරතුරු ඔබට කියන්න අද මාත් එක්ක ඉන්නවා දිනුෂ. සුබ දවසක්. සුබ දවසක්. අයිබෝන් නතාලිය. අයිබෝන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔබටත් අපිත් එක්ක එකතු වෙන දවසේ පතරත් එක්ක අප සූදානම් දිනමින පුවත්පතෙන් ආරම්භ කරන්න අද දවසේ පුවත්වල තොරතුරු. සර්ව ආගමික ආශිර්වාද මැද අගමැති මහින්ද වැඩ ආරම්භයි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරාජයේ අභිනව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේදී ඊයේ උදෑසන සුබ මොහොතින් සිය දුහුරේ රාජකාරී ආරම්භ කළේ කියලා දිනමින පුවත්පත ඡායාරූපයක් සහිතව පළ කරනවා. අද සියලුම පුවත්පත්වල පාහේ මේ ඡායාරූපය ප්‍රධාන ඡායාරූපයට ගෙන තිබෙනවා. අපි අරුණ පුවත්පතත් ඒ සමගින්ම උපුටා ගන්නවා. අගමැති සුබ මොහොතින් වැඩ ආරම්භයි. අගමැති මහින්ද රාජපක්ෂ ඊයේ 11 වෙනිදා ඊයේ දවසේදී අරලියගහ මන්දිරයේදී සුබ මොහොතින් දුරේ වැඩ බාර ගැනීම මේ අරුණ පුවත්පත ඡායාරූපයක් සහිතව පළ කරන කාරණාව. ඒ වගේම ලංකාදීපයේ දිවයින ඇතුළු සියලුම පුවත්පත් ප්‍රධාන ඡායාරූපයට ගෙන තිබෙනවා මේ වැඩ බාර ගැනීමේ අවස්ථාව. නතාලියා. Dinesh, Daily Mirror පුවත්පතේ තද මුල් පිටුවේ වාර්තාව newly sworn in premier assumes duties. That is where Prime Minister Mahinda Rajapaksa, who was sworn in on Sunday, assumed duties at his official residence Temple Trees in Colombo at a colourful ceremony last morning at the auspicious time of 10:35 am. ඒ වගේම තවත් සුවිශේෂී දෙයක් සිදු වුණා මේ අවස්ථාවට සහභාගී වෙමින් එතුමන් වැඩ ආරම්භ කරද්දී අද පුවත්පත් බොහොමයක වාර්තාව දැක්වෙනවා මේ Tamanගේ තොරතුරු එහෙමත් නැත්නම් නව පද්ධතියකට අන්තර්ජාලය ඔස්සේ නව පාර්ලිමේන්තුවේ නව පද්ධතියකට ඇතුළත් කිරීම මේ දත්ත ඇතුළත් කිරීමත් සිදු වුණා. එහිදී PM submits his personal details online to Parliament Secretariat. This is from the Island newspaper. Shortly after assuming office at Temple Trees, Prime Minister filled in the e-application prepared by his parliament and submitted the biodata to the secretariat. කියලත් අද ඡායාරූපයක් සමග තොරතුරු වාර්තා වෙනවා. විශේෂයෙන්ම මේ COVID-19 තත්ත්වයත් එක්ක තමයි පාර්ලිමේන්තුව විසින් ඒ වගේ පාර්ලිමේන්තු මහ ලේකම් දමික දසනායක මහතා විසින් මේ නව පද්ධතිය නැත්නම් තාක්ෂණය ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ බයෝඩේටා එහෙම නැත්නම් ජීව දත්ත ඇතුළත් කිරීමේ මේ පද්ධතිය හඳුන්වා දුන්නේ. ඉතින් අග්‍රාමාත්‍යතුමා මුලින්ම ඒට දත්ත ඇතුළත් කළා. අග්‍රාමාත්‍යතුමන්ගේ රාජකාරී ආරම්භ කිරීම ඊයේ රාත්‍රී පුවත් විකාශයේත් විකාශය වුණා. අප සූදානම් එතුමන් වැඩ බාරගත් අවස්ථාව යලි ඔබට ඉදිරිපත් කරන්න. අරලියගහ මන්දිරයේ බෝධීන් වහන්සේ අභියස පැවති ආගමික වතාවත් වලින් අනතුරුව වැඩ බාර ගැනීමේ උත්සවය ආරම්භ කෙරුණා. වැඩමකොට වදාළ ගෞරවනීය මහා සංඝරත්නයට වැඳ නමස්කාර කොට අනෙකුත් ආගමික නායකයින්ගේ ආශිර්වාදයද ගෙන එතුමන් දැන් මේ සූදානම් වන්නේ සිය දූර කාලයේ වැඩ කටයුතු ආරම්භ කිරීමටයි. බුද්ධං සරණං ගච්ඡාමි. එම අවස්ථාවෙන් පසු මන්දිරයේ ප්‍රධාන ශාලාවේදී ජයපිරිත් සජ්ජායනා මැදේ අග්‍රාමාත්‍යවරයා වැඩ බාර ගැනීම සිදු කළා. සංඝං සරණං ගච්ඡාමි. තිරේදිති මතිතේජෝ ජය සිද්ධි මහිද්දි මා ගුණං අපරිමිත පුඤ්ඤාදිකාරස්ස සබ්බන්තරාය නිවාරණ සමත්තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සත්තිංස මේ අවස්ථාවට වැඩම කළ විද්‍යෝදය පරිවෙනාධිපති ගාලු බස්නාහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය බලංගොඩ සෝභිත හිමියන් පිරිස පංචශීලයේ පිහිටුවීමෙන් අනතුරුව ඉස්ලාමීය සහ කතෝලික ආගමික වතාවත් පැවැත්වුණා. දස උපපාරමිතානුභාවේන අග්‍රාමාත්‍යතුමාණන් අද දවසේදී අපේ මව්බිමේ සියලුම වැඩ කටයුතු ආරම්භ කරලා මේ මොහොතේදී එතුමාට දීර්ඝායුෂය ලබා කර දෙන මෙනව යශ්‍යාම් හිරඤ්ඤම් වින්දේයම් කාමස්වම් පුරුෂානගම්. We thank you for having given us this leader, Honorable Mahinda Rajapaksa. He is going to be
our leader for the future. Thank you, my Lord. 1970 වසරේ ලාබාලතම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වශයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ මහින්ද රාජපක්ෂ මහතා දෙවරක් ජනාධිපති ධුරයත් තෙවරක් අග්‍රාමාත්‍ය ධුරයත් හොබවා තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහතාගේ 50 වසරක දේශපාලන කාලය තුල මහමැතිවරණ 9කට ඉදිරිපත් වූ අතර ජනාධිපතිවරණ ගණන 3ක්. 1994 වසරේ පළමු වරට කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස පත් මහින්ද රාජපක්ෂ මහතා මුල් වරට අග්‍රාමාත්‍ය ධුරයට පත් වූයේ 2004 වසරේදී. 2005 වසරේදී ජනාධිපති ධුරයට පත් මහින්ද රාජපක්ෂ මහතා එම ධුරයට නැවත පත් වූයේ 2010 වසරේදී. රාජපක්ෂ මහතා ඉකුත් 9 වෙනිදා සිව්වෙනි වරටත් අග්‍රාමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දියුරුම් දුන්නා. ඒ කැලණිය රාජමහා විහාරස්ථාන භූමියේදී. රට වෙනුවෙන් මොනතරම් සංවේදී රට වෙනුවෙන් මොනතරම් අනාගත දැක්මක් ඇති තීන්දුව තීරණවලට එළඹුණාද. එනිසා රටේ ජනතාව එතුමන් හැමදාමත් අපේක්ෂා කළා. පෙරදා වාගේම රටේ අසම සම තීන්දුව තීරණ රැසක් රැගෙන මේ මාතෘභූමිය ඔසවා තබන්නට එතුමන්ට ශක්තිය ධෛර්යය ලැබේවා. අග්‍රාමාත්‍ය ධුරයේ රාජකාරී ආරම්භ කිරීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා සිය පාර්ලිමේන්තු අයදුම්පත ඔන්ලයින් ක්‍රමයට පුරවා සිය ජීවදත්ත තොරතුරු පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය වෙත ලබා දීම සිදු කළා. COVID-19 වසංගතයේ හේතුවෙන් පාර්ලිමේන්තුවට තේරීපත් මන්ත්‍රීවරුන්ගේ තොරතුරු ලබා ගැනීම සිදු කෙරෙන්නේ ඔන්ලයින් ක්‍රමයටයි. පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාද මේ අවස්ථාවට එක්ව සිටියා. නවවෙනි පාර්ලිමේන්තුව ලබන 20 වන දින ආරම්භ කිරීමට නියමිතයි. ලබන 20 වෙනිදා ආරම්භ වන නවවැනි පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමන් දිවුරුම් දීමේ අවස්ථාව අපි ඔබට ගෙනාවා. එදා ජනාධිපතිතුමන් ඉදිරියේ කැලණිය රාජමහා විහාරස්ථානයේ සිට ඊයේ දවසේදී වැඩ ආරම්භ කිරීම වගේම අද අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමටත් නියමිතයි ඓතිහාසික මහනුවර දනදා මාලිගාවේ සිට. ඒ වගේම මේ අග්‍රාමාත්‍යවරයා වැඩවාර ගැනීමත් එක්කම ඊයේ දවසේ දැන් නව නිෂ්පාදන නතාලියා අපි දැක්කා COVID-19 වෛරස් කාල සීමාව තුළ නිවාඩු ලැබිලා ඉන්න කාල සීමාව තුළ නිවෙස්වලට ඉන්න කාල සීමාව තුළ නව අත්දැකීම් බැලීම් කළා. ඒ පාසල් දරුවෝ. ඒ පාසල් දරුවෝ අතර හිටියා ඩෙන්ගු උගුලක් තැනු සිසුවෙක් මේ රයිස් කුකර් එකකට කළු පාට තීන්තාලේප කරලා ඒකින් ඩෙන්ගු මදුරුවන් මර්ධනය කරන්න පුළුවන් ආකාර නිර්මාණයක් කරපු දරුවෙක් හිටියා. මේ දරුවා පිළිබඳව අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමුණා. කලරන ලද ප්‍රථම රාජකාරිය විදිහට ඒ දරුවාට ගාල් රිච්මන්ඩ් විද්‍යාලයේ අධ්‍යාපනය ලබා දෙන්න අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස අධ්‍යාපන බලධාරීන්ට අග්‍රාමාත්‍යවරයා නියෝග කරා. ඒ අනුව ඒ දරුවාත් දැන් ගාල් රිච්මන්ඩ් විද්‍යාලයට ඇතුළත් වී තිබෙනවා. අද අරුණ පුවත්පතේ සම්බන්ධයෙන් වාර්තා කරනවා ඩෙන්ගු උගුලක් තැනූ සිසුවාට ගාල්ලේ රිච්මන්ඩ් දොරඇරේ අගමැති අගයයි කියලා අරුණ පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. පරිසර හිතකාමී ලෙස ඩෙන්ගු මදුරුවන් මර්ධනය කිරීම සඳහා ඩෙන්ගු ප්‍රහෝරණ උගුලක් නිර්මාණය කරලා NV ජනක සතිෂ්ක නැමැති 11 සැරදි සිසුවා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ඊයේ ගාල රිච්මන්ඩ් විද්‍යාලයට ඇතුළත් කරගනු ලැබීය කියලා අරුණ පුවත්පත තොරතුරු වාර්තා කරනවා. ඒ සම්බන්ධිනුත් ඊයේ රාත්‍රියේ යටපුවත් විකාශයේ අපි තොරතුරු ගෙනාවා. ඔව් ඒ සමග අපි සුදනම් වෙන්නේ දැන් අද සිදුවෙන මේ සුවිශේෂී සිදුවීම ගැන කතා කරන්නට කලින් බලලෙමු ඊයේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයේ දර්ශන. ගාල්ල උළුවැටිකේ රිචඩ් පතරණ විද්‍යාලයේ 7 වන ශ්‍රේණිය ඉගෙනුම ලැබූ ජනන සතිෂ්ම එම නව නිපැයුමේ නිර්මාණකරුයි. ඔහු පසුගිය දිනක අරලිගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත නව නිපැයුම හඳුන්වා දුන්නා. එම නිර්මාණය ඉතා ඉහළින් අගය කළ අග්‍රාමාත්‍යවරයා දරුවාගේ ඉදිරි අනාගතය වෙනුවෙන් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට ඇතුළත් කිරීමට බලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා අභිනව අග්‍රාමාත්‍ය ධුරයේ වැඩබාරගත් අද දිනේම ජනන සතිෂ්ම ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ 7 වන ශ්‍රේණියේ ඉංග්‍රීසි මාධ්‍ය පන්තියට ඇතුළත් වීමට වරම් හිමි කරගත්තා. ඉවත දමන රයිස් කුකරයක් භාවිත කරමින් නව නිර්මාණය සිදු කර තිබෙනවා. මදුරුවන් ආකර්ෂණය කර ගැනීමේ කළු වර්ණය ගන්වා ඇති මීට ජලය එක්කොට විදුලියට සම්බන්ධ කර තැබීමෙන් ඒ මත වැඩෙන මදුරු කීටයන් බිත්තර සහ මදුරු කෝෂ විනාශ වන බවයි සිසුවා පෙන්වා දෙන්නේ. දින 3කට වරක් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන අයුරින් මෙය නිර්මාණය කර තිබෙනවා. නව නිර්මාණය සඳහා ඉදිරි දින කිහිපය තුළ පේටන්ට් බලපත්‍රය ලබා ගැනීමට අපේක්ෂිතයි. ඒ සඳහා අවශ්‍ය ආයතනික උපදෙස් ලබා දීමට සහයෝගය දක්වූ අග්‍රාමාත්‍යවරයාට ඔහු සිය ස්තුතිය පුද කළා. අගමැතිතුමා මාගේ නිර්මාණය දැක්කලා ඒක අගය කළා. මට රිච්මන්ඩ් කොලෙජ් එක ඇතුල් වෙන්න අවස්ථාවක් දුන්නා. ඒකට ගොඩාක්ම ස්තුතියි අගමැතිතුමාට. මගේ පේටන්ට් බලපත්‍රයත් ඉක්මනටම ලබා දෙන්නම් කියලා කිව්වා. මම වගේම තව හැංගිලා ඉන්න දක්ෂ දරුවන්ට දව් කරන්න අගමැතිතුමාට ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් එවැනි නව නිර්මාණයක් කරපු දරුවෙකු රිච්මන්ඩ් විද්‍යාලයට එක්වීම සම්බන්ධව අපට අද තියෙන සතුටක්. මොකද මොහු අනාගතයේ නිපුණ ගණනාවක් බිහි කරන රටට වැඩදායක වෙන රටට නව නිර්මාණ බිහි කරන දරුවෙක් බවට පත් වෙන එක.
නව නැපැවුම් අතර නව ඇමති මණ්ඩලය ගැන අපි කියන්න යන්නේ. නව ඇමති මණ්ඩලයේ දිවුරුම් දීම ඓතිහාසික මගුල් මඩුවේදී අද නවවත් අමාත්‍ය මණ්ඩලය මහනුවර ඓතිහාසික මගුල් මඩුවේදී අද දිවුරුම් දීමට නියමිතයි. ආණ්ඩුවක කැබිනට් ඇමතිවරුන් මහනුවර ඓතිහාසික මගුල් මඩුවේදී දිවුරුම් දෙන පළමු අවස්ථාව මේ ලෙස ඉතිහාසයට එක්වන අතර එය ශ්‍රී ලාංකේය දේශපාලන වංශ කතාව නව පරිච්ඡේදයක්ද එක් කරයි කියලා දිනමින පුවත්පත තොරතුරු වාර්තා කර තිබෙනවා. අපි යනවා ඩේලි නිවුස් පුවත්පතට. අද ඩේලි නිවුස් පුවත්පතේ තවත් පුවත්පත් කිහිපයකම ප්‍රධාන ප්‍රවෘත්ති විදිහට වාර්තා වෙන්නේ මේ that cabinet ministers sworn in today a mix of veterans and fresh faces කියලා තද මේ වාර්තාවේ තවදුරටත් දැක්වෙනවා that cabinet ministers and state ministers will be sworn in today before President Gotabaya Rajapaksa at the historic Magul Maduwa of the Sri Dalanda Maligawa in Kandy. Daily Mirror පුවත්පතේ වාර්තා කරන්නේ මේ විදිහට that first cabinet meeting to discuss constitutional changes and the budget especially cabinet මණ්ඩලය අද දිවුරුම් දුන්නායින් පසු සිදු කරන පළමු රාජකාරිය සම්බන්ධව එහෙම නැත්නම් පළමු කැබිනට් රැස්වීමේදී සාකච්ඡා කරන්නට නියමිත කරුණු ගැන අද වාර්තා කරනවා. Newcomers accept want to get state ministry portfolios. නවක මන්ත්‍රීවරුන් මේ අමාත්‍ය ධූරයන් දරන නවක මන්ත්‍රීවරුන් අතරින් එක් අයෙකු හැරෙන්නට අනිත් රාජ්‍ය අමාත්‍ය ධූර හිමිවීමට නියමිතයි කියලත් former ministers to remain in cabinet, number of portfolios assigned to each MP will be reduced. Dinesh Gunawardena will remain as foreign affairs minister and Professor G.L. Pires will get the education ministry. මේ ඇතුළු විශේෂම පළවෙනි කැබිනට් රැස්වීමේදී ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ ඒ වගේම අයවැය සම්බන්ධව සාකච්ඡා කරන්නටත් නියමිතයි කියලා අද තොරතුරු වාර්තා කරනවා ඩේලි මිරර් පුවත්පත. අපි යනවා දිනමින පුවත්පතට. දිනමින පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ දැන් අලුතෙන් පත් වුණා මන්ත්‍රීවරුන්. ඒ අලුතෙන් පත් වෙච්ච මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ කටයුතු සිදු කරන ආකාරය පිළිබඳව නැත්නම් Tamanට හම්බ වෙන වරප්‍රසාද පිළිබඳව ඒවන දන්නවද නේ? මොනවද කියන්නේ? ඒ හැමදේම පිළිබඳව ඉගෙන ගන්න ඕනේ. අලුතෙන්ම අලුත් තැනකට ගියාම රාජකාරිය ආරම්භ කරන්න කලින් කොහොමදත් පුහුණුවක් ලබා දෙනවා. නවක මන්ත්‍රීවරුන්ට දින 3ක වැඩමුළුවක් මෙවර පාර්ලිමේන්තුවට තේරීපත් වූ නවක මන්ත්‍රීවරුන්ට දින 3ක වැඩමුළුවක් පැවැත්වීමට නියමිත වේ. ස්ථාවර නියෝග, පාර්ලිමේන්තු වරප්‍රසාද, පාර්ලිමේන්තුවේ ඉතිහාසය සහ මන්ත්‍රීවරුන්ගේ වගකීම වැනි කරුණු සම්බන්ධයෙන් නවක මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා මේ වැඩමුළුව සංවිධානය කෙරේ. පාර්ලිමේන්තුව සඳහා තේරීපත් වන නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් මෙවැනි වැඩමුළුවක් පැවැත්වීම සෑම අභිනව පාර්ලිමේන්තුවක් රැස්වීමට ප්‍රථමයෙන්ම සිදු කරන කාර්යයක් බවත් දිනමින පුවත්පත තොරතුරු වාර්තා කර තිබෙනවා. දැන් මේ නවක මන්ත්‍රීවරුන්ට ලබා දෙන පුහුණුවත් එක්ක ඒ අතරතුර ලබා දුන්නා නම් හරි පුහුණුව අපිට හිතන විදිහට සමහර මන්ත්‍රීවරුන්ට අමතක වෙනවා. අවුරුදු 5ක කාල සීමාවටම ජනතාව අතරට යන්නේ මැතිවරණ කාල සීමාවට. මේක පහුගිය කාල පුරාවම අපි දැක්ක කාරණයක්. හැබැයි මෙවර නම් අප විශ්වාස කරනවා ජනපතිතුමන්ගේ අගමැතිතුමන්ගේ නිරන්තර නිරීක්ෂණයේ අධීක්ෂණයේ යටතේ රට සංවර්ධනය කරා යන ගමනේදී මේ මන්ත්‍රීවරුන්ට නිකන් ඉන්න නම් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ පුහුණුව අතරවාරයේදී අනිවාර්යයෙන්ම වැඩත් කළ යුතුයි කියන කාරණේ පිළිබඳවත් පුහුණුවක් ලබා දෙන්න අවශ්‍ය නැහැ. ඒක කිව්වනම් ප්‍රමාණවත්. ඒක වුණා නම් ඒක තමයි රටේ ජනතාවගේ අපි හැමෝගෙම බලාපොරොත්තුව බවට පත් වෙන්නේ. නැත්නම් ඡන්ද කාලයට ඇවිල්ලා ආය අවුරුදු 5කින් දකින මන්ත්‍රීවරයෙක් තමන්ගේ ගමට අවශ්‍ය නැහැ කියන එක මෙවර මැතිවරණ ප්‍රතිඵලවලුත් සමහර විට ජනතාව පෙන්ලා තිනවා ඒ අය ගෙදර තියලා. ඔදිනුෂ දැන් මේ පශ්චාත් මැතිවරණ සමයේ කතාබහට ලක්වුණු කරුණු අතර ප්‍රධාන දෙයක් වුණා මේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුර විවිධ පක්ෂවල විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂය ඒ වගේම තවත් පක්ෂ කිහිපයකටම මේ ආසනයක් දිනාගන්නේ නැතුව කොයි විදිහටද ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරයක් හිමි වෙන්නේ කියන දේ ජනතාවට තිබුණු ප්‍රශ්නයක්. අද ඩේලි මිරර් පුවත්පතේ මුල් පිටුවේ ගැන වාර්තාවක් ගෙනෙනවා that how UNP and OPPP that is the Our Power of People's Party got national list seats. ඒ වගේම මේ සිදුවීම මීට කලින් 2000 වර්ෂයේදීත් වෙලා තියෙනවා කියලා වාර්තා වෙනවා. that සිහල උරුමය got a national list seat with no member elected in the 2000 election. This becomes first occasion. මෙවර තමයි මේ ප්‍රථම වතාව පක්ෂ දෙකකට මේ තත්ත්වය එහෙම නැත්නම් ආසනයක් දිනාගන්නේ නැතුව මන්ත්‍රියසුන් දෙකක් හිමි වෙන්නේ. ඉතින් ඒ කොහොමද සිදු වෙන්නේ කියලා සමීකරණයක් ආධාරයෙන් අද ඩේලි මිරර් පුවත්පතේ වාර්තා වෙනවා. මේ national list seats obtained by a party obtained votes. මේක මේ සමීකරණය කොයි විදිහටද වෙන්නේ? ජාතික ලයිස්තුවෙන් මන්ත්‍රී ධුරයක් හිමි වෙන්නේ කොහොමද? එය සමීකරණයක් විදිහට ගත්තාම ලබාගත් ඡන්ද සංඛ්‍යාව මුළු ඡන්ද සංඛ්‍යාවෙන් බෙදලා 29න් ගුණ කරපුවාම මෙන්න මේ කියන සූත්‍රයෙන් තමයි මේ ජාතික ලයිස්තු අසුන නැත්නම් මන්ත්‍රී ධූරය හිමි වෙන්නේ එක්සත් ජාතික පක්ෂයටත් අපේ ජන බලවේගයේ පක්ෂයටත්. ඩේලි මිරර් මේ වාර්තාව ගෙනෙද්දී ඩේලි මිරර් පුවත්පතේම දැන් මේ සමගි ජන බලවේගයේ ජාතික ලයිස්තුව මේ වන විට තීරණය කර අවසානයේ මන්ත්‍රීවරුන් හදනා කවුද කියලා අද SJB finalizes national list නමින් මේ වාර්තාව පළ වෙනවා ඩේලි මිරර් පුවත්පතේ. ඉතින්
that while arriving at a compromise with the minority parties, according to Harin Fernando, මොකද මේ ගැන යම්කිසි මතවාදාත්මක තත්ත්වයක් ඇති වුණා ඊයේ දිනේ සමගි ජන බලවේගයට සම්බන්ධ අනෙකුත් සුළු පක්ෂවල මන්ත්‍රීවරුන් එහෙමත් නැත්නම් ඒ පක්ෂවල රවුෆ් හකීම් ඇතුළු නායකයින් කිහිප දෙනා එකතු වෙලා ඉගෙන සාකච්ඡා කරා. කෙසේ හෝ අවසන් තීරණය මේ වන විට ලබාගෙන තිබෙනවා. ඒ අනුව the General Secretary of සමගි ජන බලවේගය රංජිත් මදුම බණ්ඩාර, National Organizer තිස්ස අත්තනායක, Harin Fernando, Eran Wickramaratne, Imtiaz Bakir Makar, Mayantha Disanayaka and Dayani Gamage, they are the ones who are getting into the parliament from the national list of සමගි ජන බලවේගය. අපි යනවා ලංකාදීප පුවත්පතට අද දිවුරුම් දෙන ඇමතිවරු සම්බන්ධයෙන් ඉංගියක් පළ කර තිබෙනවා. ලංකාදීප පුවත්පත විදේශ දිනේෂ්ට අධ්‍යාපන GLට මුදල් නාගරික සංවර්ධන නිවාස අගමැති යටතට පැවරෙන බව තමයි ලංකාදීපයේ තොරතුරු වාර්තා කරන්නේ. මහනුවර මඟුල් මඩුවේදී අද පෙරවරුවේ දිවුරුම් දෙන කැබිනට් මණ්ඩලයේ විදේශ කටයුතු අමාත්‍ය ධූරය දිනේෂ් ගුණවර්ධන මහතාටද අධ්‍යාපන ඇමති ධූරය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති මහාචාර්ය GL පීරිස් මහතාටද හිමි වනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි කියලා ලංකාදීපයේ තොරතුරු වාර්තා කරනවා. ඒ අතර වාරදී වැඩි දිනකගේ අවධානයක් යොමු වුණා නතාලියා හිටපු ජනාධිපතිතුමා මෙවර පොළොන්නරුවෙන් ඉදිරිපත් වුණා මැතිවරණයට හිදී පොළොන්නරුවෙන් වැඩිම මනාප අරගෙන පාර්ලිමේන්තුවට තේරීපත් වුණා. දැන් හිටපු ජනාධිපතිතුමාට ආයේ කැබිනට් ඇමති ධූරයක් හම්බ වෙනවද නැද්ද කියන කාරණය අරුණ පුවත්පතේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරනවා. ඇමති ලයිස්තුවෙන් මෛත්‍රී හැලේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නව ඇමති මණ්ඩලයට ඇතුළත් නොවන බව සඳහන් වෙයි. නව ඇමති මණ්ඩලය පත් කිරීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇමති ධූර 3ක් හිමි වෙනවා. මොකද මේක සංධානගත වෙලා ඡන්දය ඉල්ලුවේ. මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන වැඩිදුරටත් අරුණ පුවත්පත දෙවෙනි පිටුවෙන් රාජ්‍ය ඇමති ධූර 2ක් හිමි වෙන බවද කියයි. ඇමති කැබිනට් ඇමති ධූර 3යි රාජ්‍ය ඇමති ධූර 2කුයි හිමි වෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට. කැබිනට් ඇමති ධූර 3ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, නිමල් සිරිපාල් ද සිල්වා සහ දයාසිරි ජයසේකර පත් කරන ලෙස දන්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ලිපියක් යොමු කර ඇත. කෙසේ වෙතත් රාජ්‍ය ඇමති ධූර 2ට දයාසිරි ජයසේකර හා රංජිත් සියඹලාපිටිය පත් කිරීමට නියමිතව ඇත. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සහ අගමැති මහින්ද රාජපක්ෂ අතර අරලියගහ මන්දිරයේදී ඊයේ පැවති උත්සවයකදීද ඇමති ධූර පිළිබඳව සුළු වේලාවක් කතා බහක නිරත වී තිබෙන බව තමයි අර අපි දැක්කේ නේද? පොඩි වේලාවක් කතා බහ ලක් කරලා තිනවා, කතා බහ කරලා තිනවා සුවපතන අතර වාරයේදී. කොහොම හරි අරුණ පුවත්පත වාර්තා කරන්නේ කැබිනට් ඇමතිකමක් මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට හිටපු ජනාධිපතිතුමාට ලැබෙන්නේ නැති බව. එවැගේම සිලෝන් ටුඩේ පුවත්පතට අවධානය යොමු කරොත් මේ නැවතත් මේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූර සම්බන්ධයෙන් අද කතා බහ එළියට එන තැන ගලගඩත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේට මේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයක් හිමි වේද, මේ අසුන හිමි වේද? සිලෝන් ටුඩේ පුවත්පත මේ විදිහට වාර්තා කරනවා that AJP secretary submitted 3 proposals to outsiders, says Venerable Gnanasara Thera. The General Secretary of the Bodu Bala Sena, Venerable Galgadatte Gnanasara Thera, said that the General Secretary of the Ape Janabala Party, Venerable Vedanigama Vimalatissa Thera, had submitted 3 proposals. යෝජනා 3ක් ඉදිරිපත් කරලා තියෙනවා කියලා මේ ලයිස්තුව මේ නැත්නම් මේ මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන්. ඒ වගේම මේ වාර්තාව ගෙනේදී සිලෝන් ටුඩේ පුවත්පතේම night before going missing, AJB monk sought protection from party member. මේ වෙදිරිගම විමලතිස්ස ස්වාමින් වහන්සේ තමන්ගේ ආරක්ෂාව සම්බන්ධව අපේ ජනබල පක්ෂයේම කෑගල්ල දිස්ත්‍රික් ලේකම් සාපේක්ෂක AG වසන්ත මහතාගේ ආරක්ෂාව බතා තිබෙනවා කියලා, ජීවිත තර්ජන තිබෙනවා කියලා. නමුත් ඔහුටත් ඒ අවස්ථාවේ ආරක්ෂාව ලබා දෙන්නට හැකියාවක් නැහැ කියලා ප්‍රකාශ කරා කියලා වාර්තා වෙනවා. කෙසේ හෝ අද සිලෝන් ටුඩේ පුවත්පතේ එවැනි වාර්තා 2ක් පළ වෙද්දී අරුණ පුවත්පතෙත් තොරතුරක් වාර්තා වෙනවා. අරුණ පුවත්පතට අපි අවධානය යොමු කරන්නේ අරුණ පුවත්පතේ තොරතුරු වාර්තා කරන්නේ මේ විදිහට. දැන් අපි කලින් ඔබට සඳහන් කළා මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමාට මෙවර අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යාංශයක් හිමි වෙන්නේ නැති වගේ අරුණ පුවත්පත තොරතුරු වාර්තා කර තිබෙනවා කියලා. ඒ අතර නීතිමය තත්ත්වයත් එක්ක දැන් ඔබ කතා කරපු කාරණේම නතාලියා මේක කොහොමද මැතිවරණ කොමිසම පැත්තෙන් මේක ආරංචි වෙන්නේ? මෙන්න මේ විදිහට නීතිමය තත්ත්වය විසඳන තුරු අපේ ජනපල මන්ත්‍රී ධූරය ගැසට් නොවේ. අපේ ජනබල පක්ෂයේ ලේකම් ධූරය සම්බන්ධව ගැටලුවක් උද්ගතව ඇති බැවින් සහ පක්ෂයේ ලේකම් ලෙස පිරී සිටින දෙදෙනා මන්ත්‍රී ධූරය සඳහා දෙදෙනෙකුගේ නම් යෝජනා කර ඇති බැවින් එම මන්ත්‍රී ධූරය සඳහා ගැසට් නොකිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත. මෙම සිද්ධියට අදාළ නීතිමය තත්ත්වය අධ්‍යයනය කරන තුරු මෙම තීරණය ගෙන තිබේ කියලා කියනවා. දැන් සමගි ජනබලවේගය කියන්නේ සමගි ජනබලවේගය නෙමෙයි අපේ ජනබල මන්ත්‍රී ධූරය. මේ සම්බන්ධයෙන් තමයි ගැටලුව තියෙන්නේ. ඡන්දයෙන් මන්ත්‍රී ධූරයක් හම්බුනේ නැහැ. නමුත් අර ඔබ කියන ලද කියපු විදිහට අපේ ජනබල පක්ෂයට ලැබුණා ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයක්. ස්වාමින් වහන්සේලා තමයි එතන ඉන්නේ. සීළු දේ අතාරින්න කියලා අපට දේශනා කරනවා. ඒ උන්වහන්සේලාගේ දේශනා අපි පිළිපදිනවා. ඒක තමයි බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. හැබැයි මේ ආසනයකට මන්ත්‍රී ධූරයකට මේ අයගේ තියෙන
පොරය ඒ කියන්නේ ලේකම් ඇවිල්ලා ලබා දීලා යනවා මමයි එන්නේ ජාතික ලැයිස්තුවෙන් කියලා. ඊට පස්සේ ලේකම් උන්වහන්සේ අතුරුදහන් වෙනවා. ඊට පස්සේ තව නායකයා එනවා උන්වහන්සේත් කියනවා මම එනවා කියලා. කොහොමදත් අවසාන තීරණය බවට පත් වෙන්නේ ඔවුන්ගෙන් ඒකමතික තීරණයක් පැමිණෙනතුරු නීතිමය කාරණාත් බලපාලා තිනවා. මේ හැම එකමත් එක්ක තීරණය වේවි කවුද මන්ත්‍රී ධුරයට පත් වෙන්නේ කියලා. එතකන් ගැසට් නොකරන බව තමයි මැතිවරණ කොමිසම පැත්තෙන් දැනගන්න ලැබෙන තොරතුරු අරුණ පුවත්පත වාර්තා කරන්නේ. අපි යනවා දිනමින දිවයින පුවත්පතට. දැන් අපේක්ෂකයෝ 3800කට ඇපත් නැහැ. ඒ කියන්නේ මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙච්ච අපේක්ෂකයන් අතරින් 3800 දෙනෙක් තැන්පත් කරපු ඇප මුදල යලි ලබා ගන්න අවශ්‍ය ආකාරයේ මනා ප්‍රමාණයක් ඡන්ද ප්‍රමාණයක් එයට ලැබිලා නැහැ. ඒ නිසා අපේක්ෂකයෝ 3800කට ඇපත් නැහැ. හොඳයි අපි මේ නැවතත් කතා බහ කරන්න සූදානම් වෙන්නේ මේ පශ්චාත් මැතිවරණ සමයේ කතා බහට ලකුණු ප්‍රධාන මාතෘකාව වලින් තවත් මාතෘකාවක් ගැනම තමයි මේ මව්බිම් පුවත්පතේ මුල් පිටුවෙන්. මව්බිම් පුවත්පතේ ප්‍රධාන ශීර්ෂයට අපි අවධානය යොමු කරනවා. රනිල් කරු ළඟට යයි එජාප අන්තර්කාලීන නායකත්වයේ කරුට දැන් එක්සත් ජාතික පක්ෂයේ නායකතුමන්ම කියලා හිටියා. දැන් අපි වෙනස් වෙන්න ඕනේ, නායකයා වෙනස් වෙන්න ඕනේ, මේක පක්ෂයේ ජයග්‍රාහී මාවතකට අරගෙන යන්න ඕනේ. යලි වතාවක් කරු ජයසූරිය මහත්මයා දිහාවට හැරලා තියෙන වග තමයි මව්බිම් පුවත්පතේ ප්‍රධාන ශීර්ෂය බැලුවම නම් අපිට කියන්න තියෙන්නේ රනිල් කරු ළඟට යයි එජාප අන්තර්කාලීන නායකත්වය කරුට මේ අන්තර්කාලීන නායකත්වයෙන් පස්සේ කවුද නායකයා කියන එක තීරණය කරයි. අරුණ පුවත්පතත් ඒ ප්‍රධාන ශීර්ෂයකින් තොරතුරු වාර්තා කරනවා. එජාප නායක කරු ලේකම් මංගල. දැන් අපට අනිත් පැත්තෙන් ගැටලුවක් මතුවෙනවා. එතකොට සමගි ජන බලවේගයෙන් තමයි මංගල සමරවීර මහත්තයා නාම යෝජනා බාර දුන්නේ මාතරට. අවසානයේදී එතුමන් තීරණය කරනවා මම මෙවර මැතිවරණට ඉදිරිපත් වෙන්නේ නැහැ කියලා. එතකොට ඒ ඉදිරිපත් වෙන්නේ නැහැ කියලා යූටර්න් එකක් ගැහුවේ ආපහු මේ එක්සත් ජාතික පක්ෂයට ගිහිල්ලා හේතු වෙන්නද නැත්නම් එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වයේ ගන්නද කොහොම වෙතත් හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නේ එළියේ. අපි යනවා සිලෝන් ටුඩේ පුවත්පතට. සිලෝන් ටුඩේ පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්තිය අද choosing UNP leader රනිල් කරු in decisive talks මේ සාකච්ඡා පැවැත්වුණේ 10 වෙනිදා. ඒ වගේම 14 වෙනිදා වෙද්දී කොහොම හරි අවසන් තීරණයකට එනවා කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් අනතුරුව කියලා අද සිලෝන් ටුඩේ පුවත්පත වාර්තා කරද්දී Daily Mirror පුවත්පතේ submit proposals to restructure party Ranil tells seniors and the selection of a new leader says he will step down from post of leader. Daily Mirror පුවත්පතේ වාර්තාව මේ පක්ෂ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිය නැවත සකස් කිරීමට යෝජනා ලබා දෙන්න කියලා විශේෂයෙන්ම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටිනවා. ඒ වගේම පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් තමන් නායකත්වයෙන් ඉල්ලා අස්වීමටත් කටයුතු කරන බවට තොරතුරු වාර්තා වෙනවා. And they are to submit the proposals and he's requesting to submit the proposals at the next working committee meeting. The party said in a statement yesterday කියලා යද්ද Daily Mirror පුවත්පත වාර්තා කරන්නේ. තවත් තොරතුරු බොහොමයක් තියෙනවා ඔබත් එක්ක කතා බහ කරන්නට අද පුවත්පත්වල මුල් පිටුවල වගේ මෙතුල් පිටුවල වාර්තා වෙන ඊට කලින් කෙටි විරාමයක් ලබා ගමු. දැන් යමු ලංකාදීප පුවත්පතේ මුල් පිටුවට. ලංකාදීපේ ප්‍රධාන ශීර්ෂය වාර්තා කරන මේක මැතිවරණ සමයේත් කුරුණෑගල ප්‍රදේශයෙන් කුරුණෑගලින් නගරේ නැහිච්ච කතාවක් බවට පත් වුණා. සමාජ මාධ්‍ය ජාලවල වැඩිපුර කතාබහට ලක්වෙච්ච කාරණාවක් බවට පත් වුණා. විටක මේක ඓතිහාසික ගොඩනැගිල්ලක් බවට පත් වෙද්දී තවත් විටක මේක හෝටලයක් බවට පත් වුණා. මේ කියන කතා දෙක අතර දෝලණය වෙච්ච කාරණේ අවසානයේදී නතර වුණේ අධිකරණය දැන් නියෝගයක් ලබා දී තිබෙනවා. කුරුණෑගල පුරපති අල්ලන්න පොලිස් කණ්ඩායම් 6ක් පොලිස්පතිගේ නියෝගයක් බෝනික හෝටලේ නමින් පවත්වාගෙන ගිය කුරුණෑගල රාජසභා මණ්ඩප ගොඩනැගිල්ලට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා නගර සභා නිලධාරීන් තිදෙනා හා බැකෝ යන්ත්‍ර ක්‍රියාකරු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 6ක් පිටත් කර යවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ ජාලිය සේනාරත්න මහතා පැවසීය කියලා ලංකාදීපේ ප්‍රධාන ශීර්ෂයෙන් තොරතුරු වාර්තා කරනවා. දැන් නගරාධිපතිවරයා අල්ලන්න උසාවි නියෝගය ක්‍රියාත්මක කරන්න මේ සම්බන්ධයෙන් අධිකරණයේ පැත්තෙන් නැහිච්ච කාරණාව තමයි පොලිසියට චෝදනා එල්ල වුණා. මීට පෙර ආතුවත් අපිට මතකයි බන්ධනාගාර මීගම බන්ධනාගාරයේ හිටිය අධිකාරීවරයා අත්අඩංගුවට ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් නීතිපතිවරයා වගේම අධිකරණය චෝදනා කරා අයි පොලිසියට මේ දේ කරන්න බැරි කියලා. ඒ හා සමානම චෝදනාවක් තමයි කුරුණෑගලදී අධිකරණයේදී අපට තොරතුරු වාර්තා වුණේ. මේ නගරාධිපතිවරයා අල්ලන්නේ ඇයි බැරි? මේ උසාවි නියෝග නිකුත් කර තිබෙනවා. ලබා දුන්නු නියෝගය තවත් දින කිහිපයක් දික් කරලා දුන්නා අධිකරණයේ මහේස්ත්‍රාත්වරයා විසින්. දැන් පුරපතිවරයා අල්ලන්න කණ්ඩායම් 6ක් යොදවා තිබෙන බව තමයි ලංකාදීපය තොරතුරු වාර්තා කරන්නේ. ඒ පැත්තෙන් අල්ලන්න මහේස්ත්‍රාත්වරයා නියෝග නිකුත් කරද්දී අනික් පැත්තෙන් අපිට වෙනත් කතාවක් ඇහෙන්නේ දී අයිලන්ඩ් පුවත්පතේ. ඔව් දිනුෂ දැන් මේ නිකුත් කරපු වරෙන්තුව බලරහිත කරන්න කියලා මේ නගරාධිපතිවරයා පෙත්සමක් ගොනු කර තිබෙනවා. ඉතින් ඒ ගැන අද පුවත්පත් වාර්තා කරන්නේ මේ විදිහට that Kurunagala mayor files writ petition in the Court of Appeal seeking to prevent
prevent his arrest that Kurunegala Mayor Tushara Sanjeeva Vitarna yesterday filed a writ petition in the Court of Appeal seeking a stay order on the warrant issued for his arrest by the Kurunegala Magistrates Court for damaging a building of archaeological value there. I think අපි බලමු කොයි විදිහටද මේ වරෙන්තු ක්‍රියාත්මක වෙනවද වෙන්නේ නැද්ද බලරහිත වෙයිද කොයි විදිහටද තීරණය වෙන්නේ කියලා දරුණ පුවත්පතේ ගැන වාර්තාවක්. අරුණ පුවත්පත වාර්තා කරනවා රාජ්‍ය සභාව ඩෝසර් කිරීම නගරාධිපති ඇතුළු පිරිස අල්ලන්න විශේෂ නියෝග වයඹ DIG ගෙන් අදම වාර්තාවකුත් කැඳවයි කියලා ඉෂාර රත්නකාර වාර්තා කරන අරුණ පුවත්පතට අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබීදී පොලිසිය මගහරමින් සැඟවී සිටින කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු සැකකරුවන් 5 දෙනා තමන් යටතේ ඇති කණ්ඩායමක් යොදවා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස වැඩබලන පොලිස්පතිවරයා වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ඊයේ නියෝග කර තිබෙනවායි කියලා අරුණ පුවත්පත තොරතුරු වාර්තා කරා. දැන් නගර සභාව පැත්තෙන් කොහොමද මේකට හම්බෙන ප්‍රතිචාර? එහෙම නැත්නම් මේ නගර සභාවේ ඉන්න නිලධාරීන් මේ අධිකරණ නියෝගයට අනුව කටයුතු කරනවාද? ඒ අය සහයෝගය ලබා දෙනවාද අධිකරණයට? මේ අද පුවත්පතේ ප්‍රධාන ශීර්ෂය කුරුණෑගල රාජ්‍ය සභා මණ්ඩපයේ ඩෝසර් කිරීමේ සිද්ධිය. අත්අඩංගුවට ගැනීම වළක්වාලන්න කුරුණෑගල නගරාධිපති හා ඉංජිනේරුවරයාගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්. නගරාධිපති ඇතුළු 5 දෙනා වහා අත්අඩංගුවට ගන්න. සැකකරුවන් සැඟව සිටීමට ආධාර අනුබල දුන් පුද්ගලයන් ගැන විමර්ශනයක් කර 12 වාර්තාවක් දෙන්න. වැඩබලන පොලිස්පති වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා නියම කරයි. මේ හැම එකම අතරේ කුරුණෑගල නගර සභාව අක්‍රීය වෙයි කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ඒ කියන්නේ මේ අත්අඩංගුවට ගැනීම කරන්න එපාය කියන කාරණියත් එක්ක තමයි මේ විරෝධතා මතුවෙනවා. නිහඬ විරෝධතාවයකට නිරතුණා කුරුණෑගල නගරයේ මහේස්ත්‍රාත් අධිකරණයේ ඉදිරිපිටදී නගරාධිපති අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවට විරෝධය පා සමස්ත කාර්ය මණ්ඩලය සේවයට වාර්තා නොකරයි. එතකොට දැන් ජනතාවට සේවය කරන්නේ කවුද? කුරුණෑගල නගර සභාවේ වැඩක් වෙන්නේ නැත්නම් ජනතාවට සේවය කරන්නේ කොහොමද? මේක මේ විදිහට වැඩ වර්ෂණය කරමින් කරන්න පුළුවන් කාරණාවක්ද කියන එක අපිට ගැටලු මතුවෙනවා. කුරුණෑගල රාජ්‍ය සභා මණ්ඩප ගොඩනැගිල්ල කඩා දැමීම සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය මගින් වරෙන්තු නිකුත් කිරීමේ නියෝගයට විරෝධය පළ කරමින් කුරුණෑගල මහනගර සභාවේ සමස්ත කාර්ය මණ්ඩලයේම සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් ඊයේ දිනේ නගර සභාවේ කටයුතු සම්පූර්ණයෙන්ම කටයුතු අඩපණ වුණා කියලා කියන්න බෑ නේද? අඩපණ වුණා කියන්නේ භාගයක් පණ දින භාගයක් පණ නැහැ. අක්‍රිය වුණා කියලා තමයි වාර්තා කරන්න සිදු වෙන්නේ. කොහොම වෙතත් මේ සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් බලධාරීන් අවධානය යොමු කරයි. නීතිමය කාරණා ඉටු වෙයි කියලා අපි විශ්වාසය පළ කරනවා. අපි යනවා දී අයිලන්ඩ් පුවත්පතට. ඔදිනේශ පසුගිය කාලේ කතාබහට ලක්වුණු තවත් මේ පාතාලේ පුද්ගලෙක් තමයි අංගොඩ ලොක්කා කියන්නේ. ඔහු ඉන්දියාවේදී අභ්‍යාස ලෙස මිය ගියා කියලා තොරතුරු වාර්තා කරා ඉන්දියාවෙන් විශේෂයෙන්ම මුලින්ම හෘදයාබාධයක් නිසා කියලා ඒ වගේම පසුව යම්කිසි විෂක් ශරීරගත වීම නිසාද කියලා කෙසේ වෙතත් අංගොඩ ලොක්කා's finance manager arrested. The island පුවත්පතේ අද ප්‍රධාන ප්‍රවෘත්තිය that the finance manager of Underworld leader and drug baron Madhumage Lasantha Chandana Pereira alias Angoda Lokka was arrested by Thalangama police at Biyagama on Monday. Initial investigations have revealed that 180 million rupees was transferred to the suspect's account during the last few months. Again, තවදුරටත් අද සිංහල පුවත්පත් වාර්තා කරන ආකාරයත් බලමු. නමුත් කලින් Ceylon Today පුවත්පතේ තවත් වාර්තාවක් Angoda Lokka's main shooter killed that his main shooter who carried out contract killings, Asitha Hematilaka alias Solta, was killed yesterday when he attempted to hurl a grenade at police officers at Valivita Mull area around 10 last night. ඒ රාත්‍රී 10ට පමණ පොලිස් නිලධාරීන්ට ග්‍රෙනේඩ් එකකින් ප්‍රහාරයක් එල්ල කිරීමට තත් කිරීමේදී තමයි වෙඩි තැබීමකින් ඔහු මිය ගියා කියලා වාර්තා වෙන අසිත හේමතිලක එහෙම නැත්නම් සෝල්ටා නමින් හඳුන්වන අංගොඩ ලොක්කාගේ main shooter. එක නම් තියෙනවානේ අයට ඒ මොකක් හරි බර ක්‍රියාවක් කරාම එක නම් පට බැඳෙනවා. ඒවා තමයි මාධ්‍ය ඔස්සේ ප්‍රචාර වෙන්නේ. මේ විදිහට තමයි අංගොඩ ලොක්කාගේ කුඩු ජාලේ කලමනාකරුවත් තරංගොඩ. ඒ කියන්නේ මේ මැනේජර් කෙනෙකුත් ඉඳලා තියෙනවා. මේ අතර හොඳ වැටුපක් එහෙම ලැබෙන්නේ නැති. වසර 18ක් තුල බැංකු ගිණුමේ කෝටි 18ක් හුවමාරු වෙලා වසරක් තුල බැංකු ගිණුමේ කෝටි 18ක් හුවමාරු වෙලා පැය 24කට ලක්ෂ 10ක් බැර වෙලා. දැන් මේවා සම්බන්ධයෙන් අදාළ පරීක්ෂණ සිදු වේවි. පාතාල නායක අංගොඩ ලොක්කා ඉන්දියාවේ සිට මෙහෙය වූ හෙරෝයින් ජාලයේ මෙරට මුදල් කළමනාකරු ලෙස කටයුතු කර ජාවාරම්කරු තලංගම පොලිසිය මගින් බියගම ප්‍රදේශයේදී පෙරේදා අත්අඩංගුවට ගෙන ඇත. මෙම ජාවාරම්කරුගේ බැංකු ගිණුමේ වසරක කාල සීමාවකදී රුපියල් කෝටි 18ක මුදලක් සංසරණය වී ඇති බව විමර්ශන වලින් හෙළි වී තිබෙනවායි කියලා දිවයින පුවත්පත තොරතුරු වාර්තා කරනවා. දැන් ඔබට
අපට සඳහන් කරන්න තිබෙන්නේ ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්තියත් එක්ක ජනාධිපතිවරයා මේ රටේ භාරකාරයා විදිහට වැඩ බාර ගැනීමත් එක්ක මේ කුඩුචාලය පාතාලය මර්ධනය කිරීම සඳහා කරන ලද ක්‍රියාපිළිවෙත් වැඩපිළිවෙත් ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙලා තිබෙනවා. ඒ ක්‍රියාත්මක වීම මත තමයි මේ විදිහට කිසිදු බලපෑමකින් තොරව අදාළ කවුද බලධාරියා කවුද නිලධාරියා මේකට වෙනත් හස්තයක් තියෙනවද මේ හැම තැනම නිසියාකාරයෙන් පරීක්ෂණ නිරීක්ෂණ කටයුතු සිදු කරලා ජනාධිපතිවරයා වගේම අග්‍රාමාත්‍යවරයාගේ මැදිහත් වීම මත උපදෙස් මත මේ පරීක්ෂණ කටයුතු නිවැරදිව සිදු වෙනවා වගේ මේ අත්අඩංගුවට ගැනීම කාරණාත් සිද්ධ වෙනවා කියන දේ අපට පුවත්පත් බැලුවාම මාධ්‍ය වාර්තා බැලුවාම කියන්න තිබෙන කාරණාව. ඒ අතර අපට කියන්න තිබෙන තවත් විශේෂ දෙයක් තමයි මේ විදියට පාතාලය මර්ධනය කරන්න කුඩු මර්ධනය කරන්න යොදවා තිබෙන උදවිය තමයි නාකොටික් එක. එහෙම නැත්නම් මද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය ශ්‍රී ලංකා පොලිසියට අනුබද්ධ. හැබැයි මේ අය පහුගිය කාල සීමාව තුළ කරන ලද කියන ලද කාරණාවල සත්‍ය අසත්‍යභාවයත් දැන් එළවී තිබෙනවා. මේ අයත් එක්ක කවුද මේ ළඟින්ම ඇසුරු කරේ ඒ අය කරේ මොනවද කියන ඒවත් නව ජනාධිපතිතුමා පත්වීමත් එක්ක මුළු රටටම හෙළිදරව් වුණා. ඒ අතර අපි යනවා දිවයින පුවත්පතින් පස්සේ තවත් පුවතකට අවධානය යොමු කරන්න ලංකාදීප පුවත්පතට. ලංකාදීප පුවත්පතට වාර්තා කරනවා ඔබ වාර්තා කරන ලද තොරතුරුම අංගොඩ ලොක්කාගේ ප්‍රධාන වෙඩික්කරු සම්බන්ධයෙන් අංගොඩ ලොක්කාගේ ප්‍රධාන වෙඩික්කරු පොලිස් වෙඩිපහරින් මරුට කියලා ලංකාදීපයේ තොරතුරු වාර්තා කරනවා. අපි යනවා සිලෝන් ටුඩේ පුවත්පතට. සිලෝන් ටුඩේ පුවත්පතේ තවත් වාර්තාවක් Indian CID reveals details on අංගොඩ ලොක්කාස් aid. අංගොඩ ලොක්කාට කවුද උදව් කරේ? විශේෂයෙන්ම ඉන්දියාවේ කුලී නිවසක සිටියේදී තමයි ඔහු ජීවිතක්ෂයට පත් වුණේ. අවසර කිහිපයකට පෙර ශ්‍රී ලංකාවෙන් පලා ගොස් ඉන්දියාවේ තමයි ඔහු ජීවත් වුණේ. The Indian Criminal Investigations Department has uncovered several details on attorney Sivakami Sundari, who is alleged to have helped compile forged documents. මේ නීති විරෝධී විදිහට මේ අවශ්‍ය documents නැත්නම් ලියකියවිලි හදන්නට උදව් කරලා තියෙන්නේ නීතිඥ සිවකාමි සුන්දරි අයත් ඔහු සමග ඉන්දියාවේ ජීවත් වුණා කියලා තොරතුරු වාර්තා වෙනවා. ඉන්දියා රහසුත්තු සේවය වගේම CID විසින් තමයි මේ තොරතුරු අනාවරණය කරලා තියෙනවා කියලා සිලෝන් ටුඩේ පුවත්පත වාර්තා කරන්නේ. දැන් නතාලියා යම්කිසි කියන්නේ රටට අහිතකර ඒ කියන්නේ සමාජයට අහිතකර ව්‍යාපාරයක නිරත වෙනවා නම් කුඩු වෙන්න පුළුවන් නැත්නම් පාතාලය වෙන්න පුළුවන් කප්පන් ගැනීම වෙන්න පුළුවන් මිනිමැරුම් වෙන්න පුළුවන් මේ වගේ දෙයක් කරනවා නම් ආරක්ෂා සහිතව තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගනිමින් මේ වගේ දෙයක් කරන්න පුළුවන් තැනක් කොහෙද තියෙන්නේ? බන්ධනාගාරය තමයි එහෙම තැනකට තියෙන්නේ. දැන් එහෙම බන්ධනාගාරේ ඉඳලා කුඩුචාවාරම් කරමින් පාතාල කල්ලි මෙහෙයවමින් එහෙම නැත්නම් කප්පම් ගනිමින් ඉන්න අයටත් වැඩ වැරදුනා පහුගිය කාල සීමාව තුළ බන්ධනාගාර සුදු කිරීමත් එක්ක මේකම බන්ධනාගාරය වගේ සුකොබ්බෝගේ කාමර අහුණා. ශීතකරණවල කැම තියෙනවා සමහර විට අපේ ගෙවල් වලත් නිතරමට කැම තිබුණා ඒ ශීතකරණවල. අරුණ පුවත්පත වාර්තා කරනවා බන්ධනාගාරයේ ඉන්න ජාවාරම් කරුවන් 5 දෙනෙකුගේ බැංකු ගිණුම අවශ්‍යයි දුරකථන සංවාද ගැන අවධානයෙන් අහුවෙන දේපල සියල්ල රජයට කියලා අරුණ පුවත්පත තොරතුරු වාර්තා කරනවා. බන්ධනාගාරයේ සිටමින් මහා පරිමාණ මත්ද්‍රව්‍ය චාවාරම් මෙහෙයවන රැඳවුවන් 5 දෙනෙකුගේ බැංකු ගිණුම් හා ඔවුන් භාවිත කරන දුරකථන අංක ඔස්සේ විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ කියලා අරුණ පුවත්පත තොරතුරු වාර්තා කරනවා. ඒ අතර පෞද්ගලික කාල සීමාවක් මුළුල්ලේ පුවත් මවලා අවසානයේදී පුවත් නැතුව ගිය කෙනෙක් ගැන අද පුවතක් තියෙනවා. රාත්‍රී සමාජ ජාලත් එක්ක බොහොම ළඟින් බැඳිච්ච නමක් මේ නම. ඒ තමයි මාලක සිල්වා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා, හිටපු අමාත්‍යතුමා අපේ මර්වින් සිල්වා ඇමතිතුමාගේ පුතා ව්‍යාපාරිකයෙකුට මරණ තර්ජන කළ මාලක සිල්වා අත්අඩංගුවට කියලා මව්බිය පුවත්පත තොරතුරු වාර්තා කරනවා. මේ තමන්ගේ පියාගේ මැතිවරණ ව්‍යාපාරයට මෙවර එක්සත් ජාතික පක්ෂයෙන් මර්වින් සිල්වා මහතා අනුරාධපුරයෙන් ඉදිරිපත් වුණා. ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයට මුදල් ලබා ගැනීම සඳහා තමයි මේ ඉල්ලීම කරලා තියෙන්නේ. සමහරවිට ඒ මුදල් නොදීම මත තර්ජනය කළා වෙන්න පුළුවන්. ඒ සියලු දෙත් එක්ක තමයි තලංගම පොලිසියෙන් මාලක සිල්වා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ කියලා මව්බිය පුවත්පත තොරතුරු වාර්තා කර තිබෙනවා. අද Daily Mirror පුවත්පතේ ගැන වාර්තා කරනවා that Mervin Silva's son Malaka arrested. He had allegedly asked for money from his friend in June for the election campaign of his father. අද Daily Mirror විදිහට වාර්තා කරද්දී අපි යන්නට සූදානම් වෙන්නේ දිනමින පුවත්පතට මේ ජනාධිපති කොමිසම් කිහිපයක් සම්බන්ධව වාර්තා වෙන තොරතුරු. තලතාට පූජිත ජනාධිපති කොමිසමෙන් සිතාසි හිටපු අධිකරණ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිනි තලතා අතකෝරාල හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු බන්ධනාගාර කොමසාරිස් ධම්මිකා වික්‍රමසිංහ යන මහත්මීන්ට ලබන 24 වෙනි දින පෙනී සිටින දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම සිතාසි නිකුත් කර තිබෙනවා. දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් වන ජනාධිපති කොමිසම ඒ අතරම දිනමින තොරතුරු වාර්තා කරනවා. දිල්රුක්ෂී ඩයස්ට දේශපාලන පළිගැනීම් කොමිසමේ පෙනී සිටින්නයි නියෝග. අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ දිල්රුක්ෂී ඩයස් වික්‍රමසිංහ මහත්මියට ලබන 27 වෙනි දින දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින්නයි නියෝග කරමින් එම කොමිසම
ඊයේ සිතාස නිකුත් කරායි කියලා දිනමින පුවත්පත් තොරතුරු වාර්තා කරනවා. ලංකාදීප පුවත්පතේ තවත් තොරතුරක් වාර්තා වෙනවා. ලංකාදීපේ වාර්තා වෙන්නේ දැන් එක පැත්තකින් දේශපාලන පරිගැනීම් සම්බන්ධයෙන් වන කොමිසමක් ක්‍රියාත්මක වෙද්දී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාස්කු විරුද්ධ ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් කොමිසමක් ක්‍රියාත්මක වෙනවා. ඇත්තටම මේකේ උනේ මොකද්ද? මේකේ සත්‍ය අසත්‍යතාවය රටට හෙළිදරව් කරන්න මේකට වැරදිකරුවෝ කවුද කියන එක ජනතාව දැනගන්න ඕනේ. අදාළ බලධාරී නිලධාරීන් කොහොමද ඒ කාලේ ක්‍රියා කළේ? තමන්ගේ වගකීම් යුතුයකම් ඉටු කළේ නැත්තේ කවුද? මේ වගේ දේවල් දැනගන්න අවශ්‍යයි රටේ ජනතාව. රනිල් සාගල රුවන් පාස්කු විරුද්ධ ප්‍රහාර ජනපති කොමිසමේ පොලිසියට කැඳවයි කියලා ලංකාදීපය තොරතුරු වාර්තා කරනවා. හිටපු අග්‍රාමාත්‍යතුමන් රනිල් වික්‍රමසිංහ මහත්මයා ඒ වගේම ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් වැඩ බලපු රුවන් විජේවර්ධන මහත්මයා ඒ වගේම පොලිසිය භාරව සාමය හා නීතිය පිළිබඳව අමාත්‍යවරයා සාගර රත්නායක මහත්මයා හිටපු අමාත්‍යවරයා තමයි මේ විදියට කැඳවා තිබෙන්නේ මේ පාස්කු විරුද්ධ සම්බන්ධයෙන් විමර්ශන කරන කොමිසම හමුවට. Daily Mirror පුවත්පතේ ප්‍රවෘත්ති වාර්තා කරන රනිල් වික්‍රමසිංහ සාගල රුවන් summoned before the Presidential Commission on East attack. ඒ වගේම The Island පුවත්පත දිනශ කලින් සඳහන් කරපු ප්‍රවෘත්තිය that the Presidential Commission issues notice on former IGP and ex-Justice Minister. Notice was issued on former IGP Pujit Jayasundara and former Minister of Justice Thalathathu Koral and Assistant Prisons Commissioner Dhammika Wickramasinghe to appear before the Presidential Commission of Inquiry on political victimization under the previous government. පාර්ලිමේන්තුව ගැන කතා කරද්දී මේ පාර පාර්ලිමේන්තුවට තේරීපත්ව ඉන්නවා බන්ධනාගාරගත වී සිටින දෙදෙනෙක්. ඒ දෙදෙනාට මොකද වෙන්නේ පාර්ලිමේන්තුවට යන්න පුළුවන්ද බැයිද කියන එක සම්බන්ධයෙන් අරුණ තොරතුරු වාර්තා කරනවා. චොකා පිල්ලයන් ගැන නීතිපතිකින් විමසුම්. තේරීපත් වුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අභිනව පාර්ලිමේන්තු රැස්වීමට පැමිණෙන මොහොතේ ප්‍රේමලාල් ජයසේකර හා ශිවනේශ තුරේ චන්ද්‍රකාන්ත යන මහත්වරුන් සම්බන්ධව ගන්නා පියවර ගැන නීතිපතිගෙන් විමසා යැවීමට අධිකරණ අමාත්‍යාංශයේ පියවර ගෙන ඇත. මරණීය දණ්ඩනය නියමවීමෙන් පසු අභියාචනා ඉදිරිපත් කර ඇති ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස රත්නපුර දිස්ත්‍රික්කයෙන් මනාප ලයිස්ට්ුවෙන් දෙවෙනි තැනට පත්විය. ශිවනේශ තුරේ චන්ද්‍රකාන්ත හෙවත් පිල්ලයන්ද මඩකලපු දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාපලාභියා වෙමින් පාර්ලිමේන්තුවට තේරීපත් විය. ඔහුද බන්ධනාගාරයේ පසුවේ. මේ දෙදෙනා නව පාර්ලිමේන්තුව වෙත රැගෙන යාමට අවශ්‍ය උපදෙස් ඉල්ලා බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා අධිකරණ අමාත්‍යාංශයට ලිඛිතව ඉල්ලීමක් කර ඇත. මේ අනුව අධිකරණ අමාත්‍යාංශය ඒ සඳහා නීතිපති උපදෙස් පතා ඇත කියලා අරුණ පුවත්පත් තොරතුරු වාර්තා කරන මුළු රටම බලාගෙන ඉන්න කාරණාව බවට පත් වෙනවා. මේ කාරණාවත් චොකා මල්ලිට එහෙම නැත්නම් ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීතුමන්ට පාර්ලිමේන්තුවට යන්න පුළුවන් වෙයිද කියන කාරණේ. අපි යනවා දිවයින පුවත්පතට. දැන් අපි කිව්වා කලිනුත් නාකොටික් එක සම්බන්ධයෙන් මද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය සම්බන්ධයෙන් මේ අයගේ තවත් කටයුත්තක් ඔත්තුකරුගේ නිවසේ සිටම නාකොටිල්ලත් අයිස් ගහලා. ඒ කියන්නේ ඉතිරි කොටස ඔත්තුකරුට දීලා CID විමර්ශන වලින් හෙළිවේ. දැන් මේ අයිස් ගහලා ගිහම සාමාන්‍යයෙන් ඔෆිස් වල ගහන අයිස් එක නෙවෙයි මේ කියන්නේ අයිස් මද්‍රව්‍ය භාවිත කිරීම සම්බන්ධයෙන් මද්‍රව්‍ය ජාවාරම් කිරීම ඇතුළු චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස් කොස්තාපල් ලක්ෂාන් සමීර වන්‍යාරච්චි නැමැත්තා ඇතුළු පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් කණ්ඩායමක් ඔවුන් අත්අඩංගුවටගත් අයිස් මද්‍රව්‍ය ඔත්තුකරුගේ නිවසේ සිටම පාවිච්චි කර ඇති බවට අනාවරණය වී ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කර දැන් අත්අඩංගුවට ගත්තට පස්සේ Tamanට අවශ්‍ය ප්‍රමාණය පරිභෝජනය කරලා ඉතිරි ටික වෙන්න ඕනේ සමහරට නේද? අධිකරණ ඉදිරිපත් කරන්න මෙන්න මේ ටික තමයි අත්අඩංගුවට ගත්තේ කියලා. ඔව් වෙන්න පුළුවන්. ඉතිරි පුවත් මොනවද බලන්න කලින් අපි කෙටි විරාමයක් ලබා ගමු. ඔබ තවමත් ආයුබෝවන් සුබ දවසක් අපේ වැඩසටහන සමග එකතු වෙන්නේ. ඊයේ දිනේ වාර්තා වුණු ශෝකජනක සමුගැනීමක් සම්බන්ධවයි ඊළඟට අපි අවධානය යොමු කරන්නේ මේ අරුණ පුවත්පතේ වාර්තාව. රට වෙනුවෙන් රාජතාන්ත්‍රිකව වශයෙන් ඒ වගේම මාධ්‍ය ආයතන රැසක ප්‍රධානියෙක් වශයෙන් අති විශිෂ්ට පුළුල් මෙහෙවරක් සමාජය වෙනුවෙන් සිදු කරන ලද මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහත්මයාගේ දිවි සමුගැනීම සම්බන්ධයෙන් අරුණ පුවත්පත තොරතුරු වාර්තා කරනවා. මහාචාර්ය ධම්මික ගංගානාත් දිවි ගමනින් සමුගනී. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා ජන සංනිවේදන අධ්‍යනාංශයේ ප්‍රධානී සහ ජපානයේ හිටපු තානාපති මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක ඊයේ අභාව ප්‍රාප්ත වී කියලා අරුණ පුවත්පත තොරතුරු වාර්තා කරනවා. අපි සඳහන් කරන්න අවශ්‍යයි එතුමන් ජාතික රූපවාහිනියේත් සභාපතිවරයා වශයෙන් කලක් කටයුතු කරා. ජාතික රූපවාහිනිය වෙනුවෙන් අපි අපේ කනගාටුව අපේ ශෝකය පුද කරනවා එතුමන්ගේ පවුලේ උදවියට. ජාතික රූපවාහිනිය වගේම ස්වාධීන රූපවාහිනිය සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කියන ආයතන ත්‍රිත්වයේම එතුමන් සභාපති ධූරය දරුවා. ඒ වගේම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජන සංනිවේදනාංශයේ අධ්‍යනාංශයේ ප්‍රධානියා ඒ වගේම ජපානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් එතුමන් කටයුතු කරා පහුගිය වසර කිහිපෙම.
ඒ සම්බන්ධයෙන්ුත් අපි මතක් කරන්න අවශ්‍යයි. එතුමාන් රට වෙනුවෙන් සහ ජනමාධ්‍ය වෙනුවෙන් වගේම දැනුම ඇති අනාගත පරම්පරාවක් බිහි කරන්නට දක්ෂ ආචාර්යවරයෙක් අතුරුතුමෙක් වශයෙන් උත් කටයුතු කරන ලද මහත්මයෙක් ධම්මික ගංගානාත් දිසානායක මහත්මයා මහාචාර්යතුමන්. අපි එතුමන් පිළිබඳව කතා කරමින් පස්සේ අපි යනවා මව්බිම පුවත්පතටම රාජ්‍ය අමාත්‍යාංශ සඳහා දැන් කාර්යාල පහසුකම් සූදානම් කර තිබෙන බව තමයි මව්බිම පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. අතර වාරයේදීම රාජ්‍ය අමාත්‍යාංශ සඳහා මේ විදිහට කාර්යාල සූදානම් කිරීමේදී සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීම සිදු කරන ලද බවත් මව්බිම තොරතුරු වාර්තා කරනවා. ලංකාදීපයේ අතර වාර්තා කරනවා දැන් අමාත්‍යාංශවලට ඇමතිවරු පත් කරනවත් එක්කම තවත් අයගේ බලාපොරොත්තු බවට පත් වෙනවා. කවුද මේ අමාත්‍යාංශවලට පත් කරන ලේකම්වරු කියලා. අමාත්‍යාංශ කිහිපයකට ලේකම්වරුනුත් පත් කරලා තියෙනවායි කියන තමයි ලංකාදීපයේ තොරතුරු වාර්තා කරන්නේ. ඒ සම්බන්ධයෙන් අපි වැඩිදුර තොරතුරු විමසා බලනවා. ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වාර්තා කරනවා. ඇතුල් පිටුවක මේ අමාත්‍යාංශ ලේකම්වරුන් සම්බන්ධයෙන් දැන් මේ ලේකම්වරු පත් කිරීම පිළිබඳව ලංකාදීපයේ තොරතුරු වාර්තා කරන මේ විදිහට යනුව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස SR ආටිගල, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස PMRP දිසානායක, දීවරහා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස RI රත්නායක, විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වසන්තා පෙරේරා, වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස MSc මායාදුන්නේ, මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස RW ප්‍රේමසිරි සහ නාගරික සංවර්ධන හා නිවාස ඉදිකිරීම අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම යන මහත්වරු පත් කර තිබෙන බව තමයි ලංකාදීපය තොරතුරු වාර්තා කරන්නේ. අද සිලොන් ටුඩේ පුවත්පතේ ඔබ කලින් සඳහන් කරපු ප්‍රවෘත්තිය වාර්තා කරනවා. දිනශ Professor Dissanayake passes away. That Professor Dhammika Ganganath Dissanayake, the former ambassador of Sri Lanka to Japan, he passed away yesterday. දිනශ සඳහන් කළා වගේ මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී හැට දෙහැවරි දිවියේ පසුවෙදි තමයි එතුමා දැන් සමුගත් දී දිනේදී. අපි යන්නේ දිනමින පුවත්පතට. මේ බැසිල් රාජපක්ෂ මහත්මයා කරන ප්‍රකාශය දිනමින පුවත්පත ප්‍රධාන ශීර්ෂයකින් උපුටා දක්වා තිබෙනවා. ස්ථිරසාර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඕනේ 19 කඩිනමින් ඉවත් කළ යුතුයි. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ක්ෂණිකව ඉවත් කොට සියලු පාර්ශවයන්ගේ අදහස් ආයෝජනා සලකා බලා යලිත් වරක් වෙනස් විය යුතු නැති ස්ථිරසාර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි කියලා දිනමින පුවත් තොරතුරු වාර්තා කරනවා. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සැබෑවටම රටේ අර්බුද රැසක් නිර්මාණය කරන ලද සංශෝධනයක් බවට පත් වුණා. මේකෙදී ජනාධිපතිවරයාටද වැඩි බලතල තියෙන්නේ, අගමැතිවරයාටද වැඩි බලතල තියෙන්නේ. මේ ආදී කාරණා නිරන්තරයෙන්ම ප්‍රශ්න කිරීම වලට ලක් වුණා. විශේෂයෙන්ම ජනාධිපතිවරයාට සමහර පත් කිරීම සම්බන්ධයෙන් පවා ගැටලු පැනනගිච්ච අවස්ථා තියෙනවා. මේ නිසා තමයි මේ 19 වෙනි ව්‍යවස්ථාව සංශෝධනීය විය යුතුයි කියලා බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ. එය දිනමින ප්‍රධාන ශීර්ෂයකින් තොරතුරු වාර්තා කර තිබෙනවා. Daily News පුවත්පතේ තවත් සංවර්ධන ප්‍රවෘත්තියක් අද වාර්තා වෙනවා. Sri Lanka Myanmar explore direct airlinks. Myanmar Sri Lanka Thanapati Dr. Nalin De Silva, he had a meeting with the Myanmar Airways International direct flights to have direct flights between Myanmar and Sri Lanka. ඉදිරි දිනේදී ශ්‍රී ලංකාව සහ මියන්මාරය අතර ගුවන් ගමන් පිළිබඳ සාකච්ඡා කරන ගුවන් ගමන ආරම්භ කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමට ඊයේ පැවැත්වුණු රැස්වීම ගැනයි ඒ වාර්තාවෙන්. ඒ වගේම Daily News පුවත්පතේම තවත් ප්‍රවෘත්තියක්. Agriculture helped sustain economy during lockdown, says the CB governor. Mahabanku Adipattuman කරන ප්‍රකාශය that Sri Lankan government's decision to promote agricultural production helped the country's economy during the lockdown period. පසුගිය මාස කිහිපය තුළ මේ කොරෝනා වසංගතයත් සමග ශ්‍රී ලංකාව lockdown තත්ත්වයක පවතින කාලේ ආර්ථිකය පවත්වා ගැනීමට විශේෂයෙන් උදව්වක් වුණේ කෘෂිකර්ම නගා සිටුවීමට රජය ගත තීරණ කියලා එතුමන් කරන ප්‍රකාශය අද Daily News පුවත්පත වාර්තා කරද්දී අපි යන්නේ ලංකාදීප පුවත්පතට. දැන් මැතිවරණයත් ඉවරයි. මේ හැම එකම ඉවර වෙලා දැන් ඇමති මණ්ඩලයට දිවුරුම් දෙනවා. ඒ අතර වාරිදී කොරෝනා අමතක වෙලා දෝ අපිට අමතක කරන්න පුළුවන් තත්වයකට යම්තාක් දුරකට ඇවිල්ලා තියෙනවා. මොකද අපේ රටෙන් කොරෝනා රෝගීන් වාර්තා වීම ක්‍රමිකව අඩු වෙමින් පවතින නිසා වගේම කොරෝනා රෝගය වැළඳුණු පිරිස් ක්‍රමිකව සුවපත් තත්වයට පත්වන නිසා. හැබැයි ලෝකයේ තත්ත්වයේ ලෝකයේ ප්‍රවණතාවය එහෙම නැහැ. මුල ඉඳලා හරියට අල්ලාගෙන නිවැරදි ක්‍රමවේදයක් යටතේ ජනාධිපතිතුමන්ගේ අධීක්ෂණය නිරීක්ෂණය යටතේ කාරණා සිදුවිච්ච නිසා අද අපට මේක පාලනය කරගන්න හැකි වුණත් ලෝකයේ එවැනි තත්ත්වයක් නැති බව තමයි ලෝකයේ දසතින් ලැබෙන තොරතුරු වලින් වාර්තා වෙන්නේ. ඒ අතර මුළු ලෝකයේටම බොහොම සතුටුදායක පොතක් රුසියාවෙන් වාර්තා වුණා. රුසියාවේ කොරෝනා එන්නතට සෞඛ්‍ය අමාත්‍යාංශය අනුමැතිය පුටින්ගේ දියණියටත් එය විදලා.
ඒ කියන්නේ තාත්තගේ රජය තමයි තියෙන්නේ. හැබැයි දීනිටත් විදලා පරීක්ෂා කරලා තියෙනවා. විද්‍යාඥයින් මාස දෙකක් තිස්සේ මිනිස්සුන් යොදාගෙන කළ පරීක්ෂණ සාර්ථක වී ඇති බවත් COVID-19 එන්නතට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය හිමි වී තිබෙන බවත් රුසියාව ඊයේ ප්‍රකාශ කළේය කියලා ලංකාදීපයේ තොරතුරු වාර්තා කරද්දී අපි යනවා අද පුවත්පතේ COVID-19 වර්තමානයේ වන විට පවතින තත්ත්වය මේ ලෝකයේ පවතින තත්ත්වය ඊයේ රාත්‍රී 10 වන විට 2,59,579 දෙනෙක් ආසාදිතයින් බවට පත් වුණා. ඉන් 7,39,412ක් ජීවිතක්ෂයට පත් වෙනවා. 1,31,90,518ක් පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව බවට පත් වෙනවා ඊයේ රාත්‍රී 10 වන විට. හැබැයි ලංකාවේ තත්ත්වය මීට වඩා වෙනස්. 2880 ඊයේ රාත්‍රී 10 වන විට ආසාදිතයින් වාර්තා වෙන්නේ. මෙරටින් වාර්තා වූ මරණ සංඛ්‍යාව මරණ 11යි. සුවය ලැබූ සංඛ්‍යාව 2622ක් බව තමයි අද පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. 2 කෝටි ගාණක්. ඒ කියන්නේ මේකේ බරපතලකම කොච්චරද කියන එක වටහා ගන්න මේක ඇති ලෝකේ ආසාදින වෙච්ච සංඛ්‍යාව. හැබැයි අපි රටක් විදිහට අපිට සතුටු වෙන්න පුළුවන්කම තියෙනවා මේක පාලනය කරලා. ඊට පස්සේ අපි දැන් රාජකාරී සාමාන්‍ය කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඊට පස්සේ අපි මැතිවරණයක් තිබුණා. ඊට පස්සේ අපි පාසල් ආරම්භ කරා. මේ හැම එකම පියවරෙන් පියවර ක්‍රමිකව යථා තත්ත්වයට පත්වෙන රටවල් අතරට ලංකාව ඇවිල්ලා ඉන්නවා. ඒ නිසා තමයි මේ විදිහේ සහතිකයක් අපට ලැබෙන්නේ. ඒ අරුණ පුවත්පතයි ඒ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන්නේ සංචාරයට ලංකාව සුදුසු බවට ලෝක සහතිකයක් ලැබී තිබෙනවා. මේ සියලු දෑවල ගෞරවය හිමි විය යුත්තේ ආරක්ෂකාංශයන්ට, ඒ වගේම සෞඛ්‍ය සේවාංශයන්ට සහ මේ කටයුතු සම්බන්ධයෙන් ක්‍රියා කරන ලද හැම දෙනෙකුටම වගේම ජනාධිපතිතුමාට, අගමැතිතුමාට, ඒ වගේම අපේ රටේ සෑම පුරවැසියෙකුටම මේ සම්බන්ධයෙන් ගෞරවය හිමි යුතුයි. මුළු ලෝකයේම ප්‍රශංසාවට පත්වන රටක් බවට අපේ රටට පත් වෙන්න හැකියාව ලැබුණා. තව 287 දෙනයි රෝහල්ගතව ප්‍රතිකාර ලැබෙනවා කියලා පුවත් වාර්තා කරන්නේ. ඒ වගේම මේ රට සාමාන්‍ය තත්ත්වයට පත්වන අතරතුර තමයි අපොස සාමාන්‍ය පෙළ විභාගයටත් ඔබට පෙනී සිටින්න අවස්ථාව ලැබෙන්නේ දෙසැම්බර් මාසයේ. ඉතින් ඒ සඳහා ඔබේ ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට අයදුම් කිරීම අගෝස්තු 31 වෙනිදා දක්වා දීර්ඝ කර තිබෙනවා. අගෝස්තු 31 වෙනිදා වන විට ඔබ අනිවාර්යයෙන්ම ඒ අයදුම්පත් සම්පූර්ණ කර අදාළ ආයතන වෙත යොමු කර තිබිය යුතුයි කියලා තොරතුරු වාර්තා වෙනවා. Daily News පුවත්පත O Level 2020 apply for NICs before the 31st of August. Candidates sitting for the GCR level examination have been asked to apply for their national identity cards before the 31st of August. Again, the Daily News වාර්තා කරද්දී අපි යන්නේ ලංකාදීප පුවත්පතට. ඇඟලුම් මස්සේ කෝටි 2.5 මාරක පන්පෙති රේගුව ගුවන්තොටේදී අල්ලයි කියලා ලංකාදීපේ තොරතුරු වාර්තා කරන මේ හැමදේම සුබදායි පැත්තට කතා කරද්දී මේ වගේ අසුබදායි දේවලුත් අපිට කියන්න සිදු වෙනවා අපේ රට සම්බන්ධයෙන්. ඒ වගේම අපිට මාතර නිල්වලා ගඟේදී සිදුවෙච්ච සිදුවීම පිළිබඳව යලි ඊයේ දවසේදීත් වාර්තා වුණා එවැනිම සිදුවීමක්. මේක නිල්වලාවේ නෙවෙයි සිදු වුණේ. කලින් සිදුවීම නිල්වලාවේ සිදු වුණාට ගඟට පැන්න ඥාති සොහිරිය බේර ගන්න ගිය එක් දරුපියා ගිලි අතුරුදන්. හැබැයි ඊයේ රාත්‍රියේම තොරතුරු වාර්තා වුණා ඔහුගේ සිරුරත් ඊයේ හමු වුණාය කියන කාරණාව. අපි යනවා ක්‍රීඩා තොරතුරු විමසා බලන්න දී අයිලන්ඩ් පුවත්පතට. දී අයිලන්ඩ් පුවත්පතේ ක්‍රීඩා පිටුවද වාර්තා වෙනවා මේ ඉන්දියා ප්‍රීමියර් ලීග් තරඟාවලිය පැවැත්වෙයිද, කොහේ පැවැත්වෙයිද, මේ විදිහට බොහොම ක්‍රීඩාලෝලින් අතර ක්‍රිකට් ක්‍රීඩාලෝලින් අතර පැවතුණු ප්‍රශ්නයට පිළිතුරු අද වාර්තා කරනවා. BCCI receives government permission to conduct the IPL 2020 in UAE. එක්සත් අරබ් එමිරාජයේ මෙවර IPL තරඟාවලිය පවත්වන්නට ඉන්දියා රජය අවසර ලබා දුන්නා කියලා තොරතුරු වාර්තා කරනවා. The BCCI has received the official permission from the government of India to conduct the IPL in the UAE, according to the tournament chairman. Meanwhile, the Ceylon Today is reporting that Sri Lanka අපේ ක්‍රිකට් කණ්ඩායම පුහුණුවීම් කටයුතු ආරම්භ කළා මාස 3කට විතර පසුව. ඉන්පසු දැන් ඊයේ දිනේ ආරම්භ වුණා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන the Major League A of the 3-day tournament, and Matthews scores unbeaten 173. Ceylon Today පුවත්පතේ වාර්තාව ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 173ක් ලබා ගත්තා. මේ දිනවල පැවැත්වෙන පිසර ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරඟාවලියේ ඉතින් අපේ ක්‍රීඩකයින්ට හොඳ අවස්ථාවක් නැවතත් Tamanගේ ක්‍රීඩා ඒ මානසිකත්වයට එළඹෙන්නට මේ කාලවකවානුව. ඒ වගේම Daily News පොතේ එක් ක්‍රීඩා ප්‍රවෘත්තියක් උපුටා ගන්නට කැමති තියෙන ක්‍රීඩා ප්‍රවෘත්ති අතරින් Hambantota beach is going to come alive. That is where Hambantota comes alive with beach games. It will come alive once again this weekend when two major sporting activities are set to take place. It's organized by the Lanka Sport Horizon. It's going to be beach volleyball championship and beach football championship. Hambantota වෙරළ තීරේ තමයි මේ සතියාන්තයේදී beach volleyball සහ beach football තරඟාවලියක් පැවැත්වෙන්නට නියමිත වෙන්නේ. අපි කාටුම් බලමු නේද? කාටුම් බලන්න පුළුවන් නේද? ඔව් පුළුවන්. අපි යනවා හුරේරා කාටුනේට හසන්ත විජේනායකගේ අරුණ පුවත්පතේ ප්‍රබල විපක්ෂයක් නැති එක ගැන ආණ්ඩුවේ සමහරු දුක් වෙනවලු බා.
ඇයි සර් රනිල් නැති විපක්ෂයේ පරිප්පු නැති හෝටලේ වගේ වෙලාද කියලා තමයි හුරේරා අහන්නේ. අපි යනවා මෞබිම කාටුනේට මරුසිපාල කාටුනේට. දැන් ඡන්දෙන් දිනන එක නෙවෙයි අමාරු. එහෙනම් ජාතික ලයිස්තුව ඉදිරිපත් කරන එක තමයි අමාරු කියලා එම්.ඩී. විරත්නගේ මරුසිපාල කාටුනේ අද මෞබිම පුවත්පතේ. අපි යනවා ලංකාදීප පුවත්පතට සරදම් කාටුනේට පංකජ රුවින්දගේ. හිටපු මන්ත්‍රී 32කට විශ්‍රාම වැටුප නැතිලු. ඒ කියන්නේ අවුරුදු 5 සම්පූර්ණ කරගන්න බැරුණානේ පාර්ලිමේන්තුවේ. හම්බ කරගෙනත් නැද්ද සර් කියලා තමයි අහන්නේ. මේ විශ්‍රාම වැටුප නැති වෙච්ච එකත් එක්ක අපි යනවා දින මින කාටුනේට ෆේස්බුක් කාටුනේට දිවයින පුවත්පතේ ෆේස්බුක් කාටුනය වරකගේ සිතුවමට අපි යනවා. පංකජ රුවින්දගේ කාටුනේ පස්සේ වරකගේ සිතුවම තියෙනවා දිනමින පුවත්පතේ. පක්ෂ අයගෙන් ගැලවීමක් නැහැ. දෙන්න බැරි දේවල් ඉල්ලනවා. ඔයින් ගියා ඇති ලොක්කා රටට පොරොන්දුනේ දෙන්න පුළුවන් දේවල්ද කියලා අහනවා. සජිත් ප්‍රේමදාස මහත්තයා තමයි කියන්නේ දෙන්න බැරි දේවල් ඉල්ලනවා පක්ෂ කට්ටිය ඇවිල්ලා රටට දෙන්න පුළුවන් දේවල්ද පොරොන්දුනේ කියලා. අපි යනවා දිවයින ෆේස්බුක් කාටුනේට. රනිල් එජාප නායකත්වයේ අත්හරිනවලු. කවුරුවත් නැතුව නායකයෙක් මොකටද? ඇත්තනේ. හරි අපි යනවා ලංකාදීපේ කාටුනේට දාස හපුවලානගේ මේ බලන්න කවුද තුන්දෙනෙක් මිදි කඩන්න උඩ පයින්නවා. මේ මිදි කඩන්න උඩ පනින්නේ දයාගමගේ අඛිල විරාජකාරී වසම් සහ රවි කරුණානායක මහත්තුරුන්ගේ රූපය තමයි තියෙන්නේ සමානව. හැබැයි එක්කෙනෙක් විතරක් මිදි සිත්තයි කියලා පැත්තකට යනවා. මේ නවීන් දිසානායක මහත්මයාගේ රූපය තමයි තියෙන්නේ. නායකත්වයේ කියන මිදි පොකුරට තමයි මේ තුන්දෙනාම එකවර උඩ පනින්නේ. අපි දාසගේ කාටුනේ ස්වාරිස් කාටුනේ දාසගේ නායකයෙක් හදලා මං යනවා කියලා රනිල් වික්‍රමසිංහ මහත්මයා ස්වාරිස් සම්බෙලා කියනවා. පැත්තක ඉඳලා සජිත් ප්‍රේමදාස මහත්තයා අහනවා දැන්ද සිහිය ආවේ කියලා. මොකද නායකත්වය සම්බන්ධයෙන් තමයි අරුබුත කරන්න ගුණ හැම මොහොතකම. අපේ මෞබිමේ දවසේ පද 4 තෝරගන්නවා කාටුන් අවසන් කරන්න. ඇතුපිට නැගී සිටියා පිරිවර කැටුව 26 වසක් පිරුණා හීනය ඉටුව. ජනතා කතිරයෙන් මිරිකා ඇත බොටුව අදවත් රනිල් අත්හැරයා විද පුටුව කියලා තමයි දවසේ පද 4 කියන්නේ. අපි වෙලාව බලලා යමු යන්න කලින්. කවුද වේ හාදයා? නමක් ගමක් දන්නේ නැහැ. හැබැයි මනුස්සේ. හොඳයි. දවසේ පද 4ත් ඉවරයි. කාටුන් බලලා ඉවරයි. අපි තොරතුරු ඔබට ගෙනාවා. වෙලාවත් 7:30යි. වෙලාවත් 7:30යි. අපි යනවා ගිහින් එන්නම්. ආයෙත් හමු යමු. හෙටත් උදෑසන දවසේ 4ත් එක්ක ඔබට ජයග්‍රාහී සුබ දිනයක්. ආයුබෝවන්.